ස්තුතියි වෛද්‍යතුමනි. ඒ වගේම ඔබතුමාට ගෞරවයෙන් ආරාධනා කරනවා ඔබතුමාගේ දායකත්වයෙන් වෙනුවෙන් අපේ ප්‍රණාම පිළිගන්නා ලෙසට. ඒ සඳහා ආරාධනා කරන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු විධායක කමිටු සමාජික වෛද්‍ය පරාක්‍රම වර්ණසූරිය මහතාට. ඊළඟට දේශීය සහල් වගාවේ කෘෂි කාර්මික තාක්ෂණයේ මෙයින් දේශනය කරනු ලබන්නේ සබරගමු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයේ පාරිසරික කෘෂිකර්ම විද්‍යා පිළිබඳ මහාචාර්ය පී.අයි. යාපා මහතා. ගරුතර ස්වාමීන් වහන්සේ ඇතුළු විද්වත් සභාවෙන් අවසරයි. ප්‍රධාන වශයෙන්ම මගේ මේ සාකච්ඡාව මේ කතිකාව අරමුණු කරගන්නේ කෘෂි තාක්ෂණයේ වෙනස් වීමත් එක්ක මොකද වෙලා තියෙන්නේ කියලා අපි මේ ගන්න අපි නිපදවන ආහාරවල ගුණාත්මයට මොකද වෙලා තියෙන්නේ විශේෂයෙන්ම මේ 1943 ලෝකයට හඳුන්වා දුන්නු ඇමරිකානු විද්‍යාඥයන් විසින් හඳුන්වා දුන්නු හරිත විප්ලවීය කෘෂි තාක්ෂණය කියන green revolution technology කියලා මේකෙන් ආහාර වල ගුණාත්මයට ඇත්තට මොකක්ද උනේ කියන එක තමයි ප්‍රධාන වශයෙන්ම ඒත් එක්කම මේ මගේ සාකච්ඡාවේ තියෙන දේවල් කතා කරු මේ ඊට කලින් දේශකින් කියන කතා වුණා ඒවා මම කාලය ඉතුරු කර ගැනීම සඳහා මේකෙන් මග හරින්න හැම වෙලෙම උත්සාහ කරන්න මේකෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ නූතන කෘෂි තාක්ෂණය කොහොමද අපේ ආහාර වලට ඒවයි ගුණාත්මයට බලපෑවේ කියලා. ප්‍රධාන වශයෙන්ම අපි දන්නවා දැනට කෘෂිකාර්මික සම්බන්ධ කෘෂිකාර්මිකත් එක්ක ඇඳිච්ච රෝග තියෙනවා. මම දැක්කා බ්‍රිතාන්‍ය වෛද්‍ය විද්‍යාඥයෝ මේ නිකරගුවා කොස්ටාරිකා මේ වගේ ඊජිප්තු ඒවයි පැතිරීගෙන යන භයානක වකුගඩු රෝගය හඳුන්වන්න පටන් ගත්තා කෘෂිකාර්මික වකුගඩු රෝගය ලෙස. මම මේ පිළිබඳව සාකච්ඡා කරා මහාචාර්ය සරෝජ් ජයසිංහ සමග කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ. එයා කිව්වා අනිවාර්යයෙන්ම එයාත් මේක හඳුන්වන්නේ කෘෂිකාර්මික වකුගඩු රෝගය කියලා. ඒ නිසා කෘෂිකර්මය හා සම්බන්ධ කෙලින්ම සම්බන්ධ වකුගඩු රෝගයක් තමයි ලංකාවේ තියෙන්නේ. මේක ඔප්පු කරලා තියෙනවා. මම හිතන්නේ මෙතන ඉන්න විද්‍යාඥයෝ ඉන්නවා නම් බලන්න පුළුවන්. හොඳ පරිශ්‍රණයක් නිකරුවා කළා තියෙනවා. මහාචාර්ය නිකිල් ජෝරි ලන්ඩන් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නෙෆ්‍රොලොජි පිළිබඳ මහාචාර්යවරයා කරපු පරීක්ෂණ වලින් පැහැදිලිව ඔප්පුලා තියෙනවා මේ නිකරුවා වගේ රටවල් වල තියෙන වකුගඩු රෝගය කෘෂිකර්මයේ සම්බන්ධ රෝගයක් කියලා. නමුත් ලංකාවේ මේ පිළිබඳව පරීක්ෂණ කෙරෙලා තියෙන ප්‍රමාණය අඩුයි. ඒකට අඩු වෙන්න හේතුව තමයි මේ සම්බන්ධයෙන් ප්‍රතිපාදන වෙන් කිරීමේදී විශාල මැලිකමක් දක්වනවා රජයේ ප්‍රතිපාදන ආයතන. මේක තමයි ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ. එතකොට තවත් දෙයක් මම අවධානය යොමු කරන්න කැමතියි. මෙතනින් කතා නොවෙච්ච දේවල් මම හිතන්නේ අර අපේ කලින් විශේෂඥ වෛද්‍යවරයා මේ වෛද්‍ය විද්‍යාඥයන්ගෙන් කතා කරා. අපි දන්නවා අපි පිළිගන්නවා නිෂ්පාදන සමාගම් මේ කෘෂිකාර්මික නිෂ්පාදන සම්බන්ධ සමාගම් අපි නිෂ්පාදනය කරන ආහාරවල තියෙන ගුණාත්මක අඩුකමක්. ඉතින් ඒක නිසා මේ ගුණාත්මක අඩුකම වළක්වා ගන්න මගහරව ගන්න මේවට අමුද්‍රා විශේෂයෙන් බාහිර දේවල් එකතු කරනවා. විටමින් වර්ග, එතකොට khනිජ වර්ග එකතු කරනවා. ඉතින් මේක දැන් ඇත්තටම ලොකු මේක ෆැෂන් එකක් වෙලා තියෙනවා. මම දැක්කා ලංකාවෙත් මේ නියුට්‍රිෂනිස්ට්ලාගේ සොසයිටි එකේ මේ ගැන විශාල වශයෙන් කතා වෙනවා. හාල් වලට විටමින් එකතු කරන්න ඕන, හාල් වලට යකඩ එකතු කරන්න ඕන. මෙන්න මේ වගේ දේ තමයි කතා වෙන්නේ. හාල් නිපදවන ක්‍රම වෙනස් කරන එක නෙවෙයි කරන්නේ. හාල් නිපදවලා ඒකට ඊට පස්සේ ඒ අඩු වෙන ඒවා පිටින් එකතු කරන්න. ඉතින් ඒක නිසා මේක දැන් බොහොම බරපතල තත්ත්වයක් හැටියට පරිවර්තනය වෙනවා. බොහොම කලාතුරකින් වෛද්‍යවරුත් මේක ඇත්තටම නියම කිරීමක් ලංකාවේ කරන තත්ත්වයක් තියෙනවා. මම දැකලා තියෙන ඇත්තටම වෙළඳ දැන්වීම් වල පවා බොහොම කලාතුරකින් වෛද්‍යවරු
දේශීය සහ බටහිර වෛද්‍යවරු මේ සඳහා ඉදිරිපත් වෙනවා. මේ විශේෂයෙන්ම මේ කාරක විශේෂයෙන්ම අමුතර ද්‍රව්‍ය විටමින් khනිජ වර්ග එකතු කරපු ආහාර ගැනීම සඳහා උනන්දු කිරීමක් කරනවා. ඉතින් ඒ නිසා මේක මේ බරපතල තත්ත්වයක්. මේක ඇත්තටම කීයටවත් කරන්න හොඳ දෙයක් නෙවෙයි. මේකේ තියෙන ප්‍රධානම බරපතල තත්ත්වය තියෙන්නේ ඇත්තටම අපි සාමාන්‍ය ජීවිතයේ සාමාන්‍ය ජනතාවගේ මේ විටමින් khනිජ වර්ග උණතාවය එහෙම විශාල උණතාවයක් නැහැ. නමුත් මේ ආහාර නිෂ්පාදනය කරන සමාගම් මේවා නිෂ්පාදනය කරන්නේ ඇත්තටම ජනතාව වෙනුවෙන් නෙවෙයි ඒගොල්ලන්ගේ ලාභය අරමුණු කරගෙන. එතකොට මේවායි ගුණාත්මය වැඩි කර ගන්න වෙළඳ ප්‍රචාර සඳහා මේගොල්ලෝ අවශ්‍ය ප්‍රමාණයටත් වැඩි විශාල ප්‍රමාණයක් මේ විටමින් වර්ග khනිජ වර්ග එකතු කරනවා. ඒ නිසා සාමාන්‍ය ජනතාව මේවා ආහාරයට ගත්තාම මට වැඩි හොඳට මේක වෛද්‍යවරු විස්තර කරයි දේශීය සහ බටහිර වෛද්‍යවරු අපේ තියෙන ප්‍රමාණයටත් වැඩි වෙලා මේ khනිජ වර්ග විටමින් වර්ග ඊට පස්සේ අන්තිමට වෙන්නේ ශරීරයට හානිකර තත්යකට මේකපත් වෙනවා. ඒ නිසා හැම වෙලෙම අපි දන්නවා වෛද්‍යවරු උනන්දු කරන්නේ විටමින් khනිජ වර්ග මේ වගේ දේවල් බාහිරින් ගන්න නෙවෙයි මේවා ආහාර තුලින්ම ලබා ගන්න කියලා. මොකද ආහාර තුලින් ඒවා ලබා ගත්තාම අපේ ශරීරයට උරා ගැනීම සහ ශරීරයේ ක්‍රියාකාරීත්වයට මේක දායක වීම ඉතාමත්ම හොඳින් සමබරව හානිදායක තත්ත්වය මගහරවලා ක්‍රියාත්මක වන නිසා. අපි මේ නූතන ගොවිතැන ගැන කතා කරොත් ඇත්තටම ගොවිතැන කියලා කියන්නේ බලනවා මොකද්ද ගොවිතැන කියලා කියන්නේ? ගොවියෝ මොකද්ද මේ ගොවිතැන කියලා කරන්නේ? අපි ගොවිතැනේදී ඒක ප්‍රධාන වශයෙන් අරමුණු කරන්නේ to care for land and the people. ඇත්තටම අපි මේකද ඇත්තටම කරන්නේ. දැනට ගොවිතැන කියලා ඇත්තටම නූතන ගොවිතැන ප්‍රධාන වශයෙන්ම මේ ප්‍රධාන අරමුණේ මග හැරලා මේක දැන් ව්‍යාපාරයක් ෆැක්ටරියක් බවට පත් වෙලා තියෙනවා. මේකෙදී නූතන ගොවිතැනේදී ඇත්තටම මේ නිසා මේක ඉංග්‍රීසියෙන් දැන් කියන්නේ ෆැක්ටරි ෆාමින් කියලා. යෙදුම් සහ අපිට ලැබෙන අස්වැන්න ගැන පමණයි නූතන ගොවිතැනේ සාකච්ඡා කරන්නේ. අරමුණු කරන්නේ එච්චර. ඒකයි ෆැක්ටරි ෆාමින් කියලා කියන්නේ. මොනවද යොදවන්නේ? මේ වැඩිපුරම අස්වැන්න සහ ලාභයක් ගන්න. ඒ සඳහා යොදවන ද්‍රව්‍යවල විස, පරිසරයට සිදුවන විස, පරිසරයට වෙන හානිය, සතුන්ට වෙන හානිය, ජෛව විවිධත්වයට වෙන හානිය, මානව සෞඛ්‍යයට වෙන හානිය මේ කිසිවක් සලකන්නේ නැහැ. මට මතකයි මේ ග්ලයිෆොසෙට් පිළිබඳව විශාල අරගලයක් ගියා. විද්‍යාඥයෝ, දේශපාලනඥයෝ, සාමාන්‍ය ජනතාව දෙපිලකට බෙදිලා මේ අරගලයේදී කෘෂි විද්‍යාඥයෝ විශාල වශයෙන්ම කෘෂි විද්‍යාඥයෝ තමයි ඒගොල්ලෝ කිව්වේ ග්ලයිෆොසෙට් විස වුණත් ග්ලයිෆොසෙට් නැතුවත් මිනිසුන්ට කන්න විදියක් නැහැ. කන්න දෙන්න විදියක් නැහැ. ග්ලයිෆොසෙට් නැතුවත් තේවගාව ඉවරයි. ග්ලයිෆොසෙට් නැතුවත් වී ඉවරයි. ඒ නිසා ග්ලයිෆොසෙට් විස වුණත් අපිට පාවිච්චි කරන්න සිදු වෙනවා. එහිදී සැලකන්නේ නැහැ ඒකෙන් වෙන අතුරුපත. ඉතින් මේක තමයි මේ නූතන ගොවිතැන. කල්පනා කරන්නේ අස්වැන්නේ ප්‍රමාණය පමණයි. එහෙම නැතුව අස්වැන්නේ ගුණාත්මයවත් ඒයින් වෙන පරිසරයට සහ මිනිස්සුන්ට ස්වභාවික සම්පත් වලට හානි වන හානිය පොඩ්ඩක්වත් කල්පනා කරන්නේ නැහැ. නමුත් දැන් මේ අපේ වැරදි අවබෝධයක් තියෙනවා. වැරදි අවබෝධයක් තියෙනවා මේ යෙදවුම් වැඩි වෙන්න අපිට අස්වැන්න වැඩි කරගන්න පුළුවන් කියලා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කියනවා අපි ලංකාව සහල් වලින් ස්වයංපෝෂිත කරලා තියෙන්නේ. ඒ කරලා තියෙන්නේ මේ green revolution technology එකකින්. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා මේ තාක්ෂණය හඳුන්වලා දීපු නිසා තමයි අපි ස්වයංපෝෂිත වෙලා තියෙන්නේ කියලා. එතකොට මේ self sufficient කියන වචනේ ඒක බොහොම වැරදි විදිහට පාවිච්චි කරනවා. සහල් වලින් ඇත්තටම ලංකාව ස්වයංපෝෂිතද? සහල් වලින් ලංකාව ස්වයංපෝෂිත නම් ලංකාව සහල් නිපද විය යුත්තේ ලංකාවේ අමුද්‍රව්‍ය වලින් ලංකාවේ තාක්ෂණයෙන් අපිට ඇති වෙන සහල් නිෂ්පාදනය කර ගන්න ඕන. නමුත් අපි හරියට බැලුවොත් එහෙම ලංකාවේ හාල් නිෂ්පාදනය කරන්න ප්‍රධාන වශයෙන්ම පාවිච්චි කරන්නේ පොහොර වර්ග යූරියා, මියුරේට් ඔෆ් පොටෑෂ්, ට්‍රිපල් සුපර් ෆොස්ෆේට්. මේවා 100ට 100ක්
පිටරටින් ආනයනය කරන්නේ. එතකොට මේ සඳහා භාවිත කරන කෘමිනාශක, දිලීරනාශක, වනනාශක 100% පිටරටින් ගේන්නේ. කුඹුරු වල වැඩ කරන ට්‍රැක්ටර් යන්ත්‍ර මේ සියල්ලම පිටරටින් ගේන්නේ. ඒකම ගොවියා අඳින කලිසම සර්ම පවා පිටරටින් ගේන්නේ. ඉතින් එතකොට ලංකාවේ කොච්චර හාල් හැදුවත් අපිට කියන්න පුළුවන් අපි සහල් වලින් ස්වයං පෝෂිතයි කියලා. එහෙමනම් අපි ඇඟලුම් වලින් ස්වයං පෝෂිත වෙන්න ඕන. ඒ නිසා ඒක බොහොම වැරදි මතයක්. දේශපාලනඥයෝ මේකෙන් නොමග යනවා. කෘෂිකර්ම විද්‍යාඥයෝ දේශපාලනඥයෝ බය කරනවා. සහල් වලින් ස්වයං පෝෂිත බය අපි සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්න සිද්ධ වෙනවා. මේ රසායනික පිටරටින් ගෙනල්ලා කෘෂිකර්මය කරන එක නැවතුත්. ඒ නිසා දේශපාලනඥයෝ බය වෙලා මේගොල්ලෝ කියන එක අහලා මේ වැරදි ක්‍රමය දිගටම කරගෙන යනවා. හැබැයි මේකේ හොඳ උදාහරණයක් ගන්න පුළුවන්. මේ බලන්න. ලෝකේ කෘෂිකර්මය අතින් දැවැන්ත කෘෂි නිෂ්පාදනයකින් රටවල් තමයි මේ. අපි දන්නවා ලෝකේ ධාන්‍ය සම්පූර්ණ වෙළඳපොළ පාලනය කරන රටවල් කීපයක් තියෙන්නේ. ඇමරිකා එක්සත් ජනපදයේ, කැනඩාව, ඕස්ට්‍රේලියාව, ආජන්ටිනාව, මියන්මාරය, තායිලන්තය ප්‍රධාන වශයෙන්. මේ ඕස්ට්‍රේලියාව මේ බලන්න මේගොල්ලෝ පොහොර භාවිත කරන ප්‍රමාණය. මේ ලංකාව පොහොර භාවිත කරන ප්‍රමාණය. නමුත් පොහොර භාවිත කරන ප්‍රමාණයෙන් අස්වැන්න තීරණය වෙනවද කියලා බලා ගන්න හොඳම උදාහරණයක් තමයි මේ. මේ ඕස්ට්‍රේලියාවේ අස්වැන්න, වී අස්වැන්න. ලෝකයේ වැඩිම වී අස්වැන්න තියෙන රට ඕස්ට්‍රේලියාව. ඊළඟට ඇමරිකා එක්සත් ජනපදය, ඊජිප්තුව. මේ ලංකාවේ අස්වැන්න. මේ ඕස්ට්‍රේලියාවේ අස්වැන්න. ලංකාවේ පොහොර හෙක්ටයාරයකට කිලෝ 245ක් දාලා මේ ගන්න අස්වැන්න. ඕස්ට්‍රේලියාවේ 54ක් දාලා ගන්න අස්වැන්න. ඒ නිසා මේ රසායනික යෙදවුම් ප්‍රමාණය වැඩි කිරීමෙන් අස්වැන්න තීරණය කරනවා කියන එක සම්පූර්ණ බොරුවක්. ඒක විද්‍යාත්මකව සම්පූර්ණ බොරුවක්. එතකොට මට මෙතන කියන්න ඕන ලංකාවේ වී අස්වැන්න වැඩිම හම්බන්තොට දිස්ත්‍රික්කයේ. මේකට ප්‍රධාන හේතුව මම හිතනවා අපේ ගොවි මහතුරු අපේ ඉන්න විශේෂයෙන් ඒගොල්ලෝ දන්නේ නැති හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවියාගේ පුරුද්දක් තියෙනවා. ගොයන් කපපු හැටියෙම ගොයන් ටික කපලා ඉවරලා මුං ඇට එනවා කුඹුරේ. නිකන් තියෙන කාලේ මුං ඇට හැදෙනවා. ඊට පස්සේ මුං අස්වැන්නත් අරගන්නවා. ඊට පස්සේ තමයි කුඹුරු වැඩ කරන්නේ. කුඹුරු වැඩ කරනකොට මුං ඇටත් මුං අස්වැන්නත් අරගන්නවා. මුං ඇට හදලා මුං ඇට අස්වැන්න අරගෙන ඉවර වෙලා ඒ මුං භෝගේ ඉතුරු ටික පසට එකතු කරලා තමයි සීසන්නේ. ඒකෙන් අවශ්‍ය නයිට්‍රජන් අතිවිශාල ප්‍රමාණයක් ඉබේටම හම්බන්තොට ගොවියා පසට දෙනවා. මෙන්න මේ ඒගොල්ලන්ගේ ගොවිතැනේ තියෙන පොඩි වෙනස් කිරීමක් හේතුවෙන් තමයි මේක වෙලා තියෙන්නේ. මේක නිසා තමයි හම්බන්තොට දිස්ත්‍රික්කෙ විතරක් මෙච්චර අස්වැන්න තියෙන්නේ. එහෙම නැතුව හම්බන්තොටට විශේෂ ඉරක් පායන්නෙත් විශේෂ තාක්ෂණයක් පාවිච්චි කරන්න තියෙන එකක් නැහැ. පොඩි තාක්ෂණයේ වෙනසකින් තමයි ඒක වෙලා තියෙන්නේ. මෙතන අපිට බලා ගන්න පුළුවන් මේ අපි කියනවා මේ ෆැක්ටරි ෆාමින්, ඉන්ඩස්ට්‍රියල් ඇග්‍රිකල්චර්, නූතන කෘෂි කර්මාන්තය ඇත්තටම මොකක්ද අපිට කරලා තියෙන්නේ කියලා. 1943 නෝමන් බොලොග් කියන ඇමරිකානු විද්‍යාඥ කණ්ඩායමක් සමග එකතු වෙලා තිරිඟු විශේෂ තිරිඟු වර්ගයක් නිබදෙව්වා අස්වැන්න දෙගුණයක් වන මෙක්සිකෝවේ අන්තර්ජාතික තිරිඟු පර්යේෂණ ආයතනයේ. මේකෙන් තමයි මේ හරිත විප්ලවීය කෘෂි කර්මය ලෝකයට හඳුන්වලා දුන්නේ. මේකෙන් අතිවිශාල ලෙස අස්වැන්න වැඩි කරා තමයි. මේකට උදව් ගත්ත අයවලු ෆෝඩ් සහ රොකෆෙලර් කියන ෆවුන්ඩේෂන් මේ දෙකේ. මේක විශාල මහා පරිමාණ බහුජාතික සමාගම් දෙකක්. ෆෝඩ්, රොකෆෙලර් ෆෝඩ් අපි දන්නවා මෝටර් කාර්, රොකෆෙලර් තෙල් පිළිබඳව ලෝකයේ තියෙන දැවැන්තම බහුජාතික සමාගම්. දෙකම ඇමරිකානු සමාගම්. මේ සමාගම් දෙක මැදිහත් වෙලා තමයි මේ තාක්ෂණය ඉස්සරහට ගත්තේ නෝමන් බොලොග් විද්‍යාඥයා සහ අනිත් විද්‍යාඥ කණ්ඩායමත් සමග. ඉතින් මේ අස්වැන්න වැඩි වීම ඒගොල්ලන්ට අවශ්‍යතාවයක් හැටියට ඒගොල්ලෝ ඉදිරිපත් කරේ හරියටම අර 1930 ගණන් වල පැන නැගුණු බෙන්ගාල්, ඒකට අපි කියනවා බෙන්ගෝල් ෆැමින් කියලා. බෙන්ගාලේ සිදුවෙච්ච විශාල සාගතය සහ විශාල
මිනිස්සු විශාල වශයෙන් මිලියන ගණනක් මරුණ බඩගින්නේ. මෙන්න මේක එලියට මේක ඉස්සරහට දාගෙන තමයි මේ කෘෂික තාක්ෂණයට ගියේ. ඒ ගිහිල්ලා දැන් අන්තිමට වෙච්ච දේ අපිට බලා ගන්න පුළුවන්. අස්සන්න වැඩි කරන්න ගිහිල්ලා වෙච්ච දේවල් පරිසරය විශේෂයෙන් ජලය පාංශු සම්පත වායු ගෝලය මේ සියල්ල විශාල වශයෙන් විනාශ වීමකට ලක් වෙලා තියෙනවා. ඒත් එක්කම සෞඛ්‍ය අපි ආහාර ප්‍රමාණය වැඩි කරාට ලෝකයේ ඇත්තටම ආහාර බරපතල ආහාර අරුබුදයක් තියෙනවා. අපි දන්නවා ඇමරිකාවේ සංඛ්‍යාලයකට තියෙනවා ප්‍රසිද්ධ කරලා තියෙනවා මිලියන 3.3ක් බඩගින්න නිලුනේ ඇමරිකා එක්සත් ජනපදයේ. ඒකට මේ ලෝකෙට මේ නූතන කෘෂිකර්මය හඳුන්වලා දීපු රටේ මිලියන 3.3ක් බඩගින්නේ. මේක තමයි ඇත්ත තත්ත්වය. ඒ නිසා අපිට කියන්න බෑ මේ නූතන කෘෂි තාක්ෂණයෙන් බඩගින්න තුරන් කරා කියලා. ලෝකේ දැනට අතිවිශාල ප්‍රමාණයක් බඩගින්නෙන් මේ යනවා. ඒත් එකම අපි දන්න ලංකාවේ මන්ද පෝෂණය. මට මතකයි තිබුණා ප්‍රසිද්ධ කරා එක්සත් ආහාර කෘෂිකර්ම සංවිධානය ළමයින්ගේ මන්ද පෝෂණ තත්ත්වය ලංකාව දෙවෙනි වෙන්නේ ඇෆ්ගනිස්තානයේ පමණයි කියලා. මේක තමයි තත්ත්වය. එතකොට ඒත් එක්කම විශාල වශයෙන් සමාජ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. කුඩා ගෝයින් බරපතල අරුබුදයකට ලක් වෙලා තියෙනවා. ඒත් එක්කම මෙන්න මේක තමයි බරපතලම තත්ත්වය. අපේ ලෙඩ රෝග සඳහා විශාල වියදමක් ගමේ ගොඩේ ඉන්න මිනිස්සුන්ට පවා දරන්න දැන් සිද්ධ වෙලා තියෙනවා. කෘෂි කර්මාන්තයත් එක්ක ප්‍රධාන වශයෙන්ම ඇඳිච්ච ලෙඩ වලට හේතුව වෙන්නේ මෙන්න මේ කෘෂි කර්මාන්තයේ භාවිතා කරන කෘෂි රසායන. මේ කෘෂි රසායන ගණයට අයත් වෙනවා කෘමිනාශක, වල්නාශක, දිලීරනාශක, ඒත් එක්කම පසෙින නෙමටෝඩා වගේ පණු විනාශ කරන්න ගන්න රසායනික ද්‍රව්‍ය, ඒත් එක්කම පොහොර රසායනික පොහොර. විශේෂයෙන් අපි දන්නවා ලංකාවේ කුඹුරු සහ සීලම වගා සඳහා පාවිච්චි කරන පොහොරක් තමයි TSP කියලා ගොවියෝ හඳුන්වන විද්‍යාඥයෝ ගොවියෝ මඩ පොහොර කියලා කියනවා ට්‍රිපල් සුපර් ෆොස්ෆේට්. මේ පොහොරේ කැඩ්මියම් කියන අධික විෂ සහිත බැරලෝහේ විශාල වශයෙන් අඩංගු වෙනවා. මේක පරීක්ෂණාත්මකව ඔප්පු කරලා තියෙනවා. එතකොට මේ TSP ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් කියන පොහොරේ කැඩ්මියම් මෙච්චර තියෙනවා නම් අපිට හිතා ගන්න පුළුවන් 1965 විතර ඉඳලා මේ රසායනික ෆොස්ෆරස් පොහොර ලංකාවේ කුඹුරු වලට සහ අනිකුත් ගොවි බිම් වලට මේ වෙනකන් දාලා කොච්චර කැඩ්මියම් ප්‍රමාණයක් අපි පොහොර වල පසට එකතු කරලා තියනවාද කියලා. ඒත් එක්කම විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා මේ අර වකුගඩු රෝග ගොවියන්ට හැදෙන වකුගඩු රෝගේ ප්‍රධානම හේතුව කැඩ්මියම් කියලා. කැඩ්මියම් ශරීරගත වීම, කැඩ්මියම් වලින් වකුගඩු විනාශ වෙන හැටි අර මහාචාර්ය නිකිල් ජෝරි ඇතුළු විද්‍යාඥ කණ්ඩායම ඉතාම ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ මේ අන්තර්ජාතිකව පළ කරන ලද මේ විද්‍යාත්මක පබ්ලිකේෂන් එක මම මාගේ ડોක්ටර් පාදිනීට දුන්නා. පබ්ලිකේෂන් එක ගොඩක් ඉස්සර. ඒත් එක්කම මෙන්න මේක මේ ලංකාවේ අපි කතා කරන කොහොම අඩුයි මේ කෘමිනාශක විශේෂ කාණ්ඩයක් තියෙනවා. ඒකට කියනවා estrogenic pesticides කියලා. estrogenic pesticides. ඒ කියන්නේ අර කාන්තාවන්ගේ හෝමෝනයක් කරන estrogen හෝමෝනයට සමාන විදියට ක්‍රියා කරන කෘමිනාශක වර්ග. ඒවා හඳුන්වලා තියෙනවා ලෝකේ estrogenic pesticides කියලා. ලංකාවේ මේ පිළිබඳව කවුරුවත් කතා කරන්නේ නැහැ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කවුරුවත් මේ estrogenic pesticide තහනම් කරපුවා ලංකාවේ කිසිම ප්‍රශ්නයක් නැතුව භාවිත කරනවා. එතකොට මේ estrogenic pesticide කෙලින්ම කාන්තා රෝග විශේෂයෙන්ම පීරු පිළිකා සහ ගැබ්ගෙල පිළිකා වලට කෙලින්ම බලපානවා කියලා පර්යේෂණ කරලා ඔප්පු කරලා ඒවා ඕන තරම් පබ්ලිෂ් කරලා තියෙනවා. එතකොට අපිට පැහැදිලිව බලා ගන්න පුළුවන් මම හිතන්නේ වෛද්‍යවරු ටිකක් ඊට වැඩි හොඳට පැහැදිලි කරයි මට වැඩි මේ ඉම්ප්ලිමන්ට් ගන්න නිසා මේ කාන්තාවන්ගේ විශේෂයෙන් මේ ග්‍රාමීය කාන්තාවන්ගේ මේ පිළිකා කොච්චර වැඩි වෙලා තියෙනවද ලංකාවේ ඉන්න මේක කෙලින්ම මේ estrogenic pesticides භාවිතය කෙලින්ම බලපාලා තියෙනවා. තවත්
පැහැදිලිව පේන දෙයක් තමයි මේවා චර්ම රෝග ඒවා සාමාන්‍ය අපි කවුරුත් දන්න දේවල්. තවත් බරපතල ප්‍රශ්නයක් මේකට කියනවා male infertility crisis. මේ ප්‍රංශය කරන ලද පර්යේෂණයක් මේකෙන් බලන්න පේනවා පිරිමින්ගේ මේ සරු බව කොච්චර වේගෙන් අඩු වෙනවද කියලා ලෝකේ. ඉතින් මේකත් ඒගොල්ලෝ කෙලින්ම ආන්දලා තියෙන්නේ මේ කෘෂි කර්මාන්තයේ භාවිත කරන රසායනික ද්‍රව්‍ය විශේෂයෙන්ම pesticides කෘමිනාශක මේවායින් කොහොමද මේ පිරිමින්ගේ සරු බව අඩු වෙන්නේ සහ තව පිරිමි බව අඩු වීම මේකට සම්බන්ධ වෙලා තියෙන තවත් genetically modified food අපි දන්නවා GM දැන් මේ අලුත්ම green revolution එකට පස්සේ ආපු අනිත් තාක්ෂණය ජාන විකෘති කිරීම තුලින් කරන තාක්ෂණය විශේෂයෙන්ම ලංකාවේ මේකට අපිට පාත්‍ර වෙන්නේ විශේෂයෙන් සෝයා. අපි දන්නවා සෝයා අපි ලංකාවේ නිපදවන සෝයා බොහොම අඩුයි. අපි සෝයා ආනයනය කරනවා ප්‍රධාන වශයෙන්ම කැනඩාවෙන් සහ බ්‍රසීලෙන්. කැනඩාව, බ්‍රසීල සහ ආර්ජන්ටිනාව කියන රටවල් මේ තුන ඇමරිකාව මේවා කිසිම තහනමක් නැහැ මේ GM genetically modified crops හදන එක. එතකොට මේ සෝයා හදන ප්‍රධාන රටවල් තමයි කැනඩාව සහ බ්‍රසීල. ඒතර ලෝකේ තියෙන ප්‍රධානම සෝයා සැබවුම් කරු වෙන මේ රටවල් දෙක මේවා තියෙන්නේ genetically modified soya. මේක තවත් ප්‍රධාන රසායනිකයක් දැන් ඇත්තටම මම හොයලා බැලුවා මගේ ඉගෙනගත්ත ශිෂ්‍යෙක් වැඩ කරන ලංකාවේ තියෙන ප්‍රධානම කෙසෙල් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන සමාගමක ඒ සමාගමේ මම අහුවා මේ රසායනික පාවිච්චි කරනවද ලංකාවේ කියලා. එයා ගෝ පාවිච්චි කරනවා කියලා. කිසි ප්‍රශ්නයක් නැහැ. මේක බලාගන්න පුළුවන්. දැන් වෙබ් එකේ ඕන වෙලාවක දාලා බලන්න නෙමගොන් කියන මේ වෙළඳ නාමයෙන් එන මේක මට මතක විදිහට Dow Agrochemicals වලින් තමයි මේක නිෂ්පාදනය කරන්නේ. ඩෝල් කියන සමාගම ලෝකේ පුරාම මේක භාවිත කරනවා. මේ නෙමගොන් කියන රසායනිකය විශේෂයෙන්ම කෙසෙල් මහා පරිමාණ මේ කැවෙන්ඩිස් කියන කෙසෙල් වගාව සඳහා භාවිත කරන නෙමගොන් මේකෙන් එක පර්යේෂණයකින් පෙන්නනවා නිකරගුවාවේ කෙසෙල් වගා කරන පිරිමින්ගෙන් 64ක් වඳ වෙලා කියලා. 64ක්. ඒකට එකම හේතුව මෙන්න මේ රසායනිකයලු. මේ රසායනිකය දාන්න හේතුව තමයි මේ කෙසෙල් වල පොත්ත කළු තිත් නැතුව ලස්සනට තියාගන්න වෙන මොකටවත් නෙවෙයි. ඒකට තමයි දාන්නේ. එතකොට මේක තමයි අපේ කෘෂි කියන්නේ ඇග්‍රි බිස්නස් කරන අය මාකටිං පොලිටි කියලා තියාගන්න මෙන්න මේ කළු තිතක්වත් නැතුව කෙසෙල් ලස්සනට තියාගන්න. ඉතින් ඒකට භාවිත කරන රසායනික තමයි මේවා. මේ නිසා දැන් මේ කෘෂි කර්මාන්තය අපිට අත්‍යවශ්‍ය ආහාර නිෂ්පාදනය කරන කර්මාන්තයක් වන කෘෂි කර්මාන්තය වෙළඳාම පමණක්ම අරමුණු කරගෙන මේ කිරීම තුලින් ඇති වී තිබෙන භයානක තත්ත්වය තමයි මේ අපිට ටික ටික පේන්නේ. මේ තවත් එකක්. මම අර කලින් කිව්ව මේකම මේකත් වෛද්‍යවරු මම හිතන්නේ මේක විස්තර කරයි ඊට වැඩිය හොඳින්. මේක මම දන්නේ කොහොමද ප්‍රොනවුන්ස් කරන්න කියලා. early puberty කියලා සාමාන්‍යයෙන් කියන වෛද්‍ය විද්‍යාත්මකව මේක කොහොමද ප්‍රොනවුන්ස් කරන්නේ? precocious puberty. අපි කියන්නේ early puberty කියලා. දැන් ඇත්තටම මේ අපි දන්න හොඳ මේ උදාහරණ තියෙනවා. මේ මම දන්න මගේ මිත්‍රයෝගේ මේ පොඩි දුවලා සාමාන්‍යයෙන් වැලිමඩ නුවරඑළිය හොරලන්ද මේ පළාතේ අවුරුදු 5ේදී 6ේදී ඒගොල්ලෝ puberty එකට එනවා. අවුරුදු 5ේදී 6ේදී. අතන පරීක්ෂණ කරා මේ වගේ ශිෂ්‍යයව දෙන්නෙක් දාලා සර්වේ එකක් කරා සමීක්ෂණයක් කරා. ඒගොල්ලෝ ඒ සමීක්ෂණය පැහැදිලිව පෙන්නුණා 1900 ඒගොල්ලෝ ඒ ළමයින්ගේ ආච්චිලා අම්මලා ආච්චිලත් එක්කත් සාකච්ඡා කරලා තොරතුරු අරගෙන පරීක්ෂණය කරේ. 1975ට කලින් ඒක ඔප්පුණා 75ට කලින් ඒ පළාතේ වැලිමඩ බොරලන්ද නුවරඑළිය පළාතේ මේ ගෑනු දරුවෙක් මේ වැඩි වියටපත් වෙන්නේ සාමාන්‍ය වයස අවුරුදු 12ක්ලු. දැන් ඒක සාමාන්‍ය අඩු වෙලා තියෙනවා 12 අවුරුදු 8ට.
අවුරුදු 8ට අඩු වෙලා තියෙනවා. අවුරුදු 5-6 සාමාන්‍ය තත්ත්වයක් කියලා තියෙන්නේ. මේකට ප්‍රධාන හේතුව හැටියට සැලකන්නේ අර estrogenic pesticides. estrogen වගේ ක්‍රියා කරන කෘමිනාශක. මේ තවත් බරපතලම ලංකාවේ ප්‍රශ්නයක්. ඒක මම හිතන්නේ කල්පිටිය ප්‍රදේශයේ බරපතලම තියෙන ප්‍රශ්නයක්. විශේෂයෙන් වැලි සහිත පස් වැඩි නම් පස වැලි සහිත නම් මේකෙන් අපිට බේරෙන්න බෑ. විශේෂයෙන්ම නයිට්‍රජන් පෝර අපි කෘෂි කර්මාන්තයේ පාවිච්චි කරනවා නම් මේ පෝර වලින් එන නයිට්‍රේට් ආයන දිය වෙලා ගිහිල්ලා මේවා පසේ රැඳෙන්නේ නැහැ. රැඳිලා ඒවා ගිහිල්ලා හොදගෙන ගිහිල්ලා භූගත ජලයේ එකතු වෙනවා. එතකොට භූගත ජලයේ නයිට්‍රේට් අධික වතුර තියෙනවා. නයිට්‍රේට් අපි දන්නවා පිළිකා කාරකයක්. ඒත් එක්කම නයිට්‍රේට් සමග සම්බන්ධ වෙන තවත් විශාල රෝග තියෙනවා. මේක තමයි ප්‍රධානම ප්‍රසිද්ධම රෝගේ බ්ලූ බේබි සින්ඩ්‍රෝම්. ඒකට ලංකාවේ මම හොයලා බැලුවා මම දන්නා තරමින් අපි වෝටර් පියුරිෆිකේෂන් කියලා ලංකාවේ කරනවා. නගර සභාවෙන් බෙදා හරින්න මම හොයලා බැලුවා කීප තැනකින් ඒගොල්ලෝ කරන්නේ අර සෙඩිමන්ට්ස් අයින් කරලා සුදුර ජීවීන් විනාශ කරලා වතුර දෙන එක. නමුත් ලංකාවේ බැරල් අයින් කරන්නේ නැහැ. ඒත් එක්කම නයිට්‍රජන් අයින් කරන්නේ නැහැ. නමුත් දියුණු රටවල වල අනිවාර්යයෙන්ම ඩිනයිට්‍රිෆිකේෂන් කරලා මේ නයිට්‍රේට් අයින් කරනවා. සුදුර ජීවීන් මගින් ඩිනයිට්‍රිෆිකේෂන් කරලා නයිට්‍රේට් අයින් කරනවා ලංකාවේ කරන්නේ නැහැ. ඒ නිසා කෘෂි කර්මාන්තයෙන් නිකුත් වන මේ නයිට්‍රේට් අනිවාර්යයෙන්ම ජලයේ තියෙනවා. මේක පිළිකා කාරකයක්. ඒ වගේම තවත් බරපතල රෝගාබාධ ඇති කරන ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ අනිත් ප්‍රශ්නේ ෆෙමිනයිසේෂන්. මේක ඇත්තටම පැහැදිලිව පේන දෙයක්. එන්න දැන් හැදෙන තරුණ කොල්ලෝගේ කුළු ගතිය සෑහෙන ටික ටික නැති වෙනවා. මම හිතන්නේ වෛද්‍යවරු ඒක හොඳ නිරීක්ෂණය කළා අපිට වැඩි විශ්වවිද්‍යාලේ අපිට බලා ගන්න පුළුවන්. අපේ කාලේ වගේ නෙවෙයි කොල්ලෝ දැන් ඉන්න කොල්ලෝ ඒ කොළු ගතිය ගොඩක් අඩුයි. එතකොට ඒක ලෝකේ හැමතැනම තියෙන එකක්ලු ෆෙමිනයිසේෂන් of men. පිරිමි ගැහැණු වීම පිරිමි ගති නැති වෙලා යනවා. මේකට ප්‍රධාන හේතු හොයාගෙන තියෙනවා විශේෂයෙන්ම යුරෝපේ ඇමරිකාව වගේ රටවල. ඒක එක හේතුවක් හැටියට දීලා තියෙනවා මේක අනිත් මේක breast development in males. So මේකත් මේ feminization වල එක ලක්ෂණයක්. පිරිමින්ගේ අනවශ්‍ය පරිදි අසාමාන්‍ය විදියට මේද තැන්පත් වීම. මේක ප්‍රධාන වශයෙන්ම ඇඳිලා තියෙනවා කියලා පාගෙන තියෙනවා සෝයා ආහාර සමග. ඒකට හේතුව දැනට තියෙන ලෝකේ තියෙන සෝයා ආහාර වලින් වැඩි ප්‍රතිශතයක් තියෙන්නේ GM සෝයා. එතකොට මේ GM සෝයා එකක් තමයි GM සෝයා හදනකොට තනිකරම පාවිච්චි කරන්නේ ග්ලයිෆොසේට්. මොකද GM සෝයා හදන්නේ ග්ලයිෆොසේට් රෙසිස්ටන්ට්. ඒතකොට ඒ නිසා ඇමරිකාව කැනඩාව වගේ රටවල කිසි ප්‍රශ්නයක් නැතුව මේ හැදිච්ච සෝයා ෆීල්ඩ්ස් වලට ග්ලයිෆොසේට් ස්ප්‍රේ කරනවා. ඒක හන්ද අධික ප්‍රමාණයක් ග්ලයිෆොසේට් තියෙනවා මේ GM සෝයා වල. අනිත් එක තමයි මේ ජාන තාක්ෂණයෙන් මේ විශේෂයෙන්ම මේ අපි කියන ෆැබේසියේ රනිල ගුලේ ශාක ජාන තාක්ෂණය වෙනස් කිරීම ඉතාමත්ම භයානකයි. මොකද හේතුව ඒ රනිල ගුලේ ශාකවල විශාල වශයෙන් ප්‍රෝටීන් තියෙනවා. මේ ප්‍රෝටීන් වෙනස් වීම භයානකයි. මොකද සමහර වෙලාවට මාරාන්තික වෙනවා. මේ ප්‍රෝටීන් වෙනස් වීම මාරාන්තික වෙනවා. අපි දන්නවා පීනට් ඇලර්ජි. ඒකට සමහරව ඉන්නවා පීනට් ඒව කෑවම මැරෙනවා. ඉතින් මේ ඒක එකක්. එක උදාහරණයක්. එනිසා මේ ජාන තාක්ෂණය බොහොම ප්‍රවේශමෙන් අපි පාවිච්චි කරන්න ඕන. ඇත්තටම මොන හරි නීති ගෙනල්ලා යුරෝපේ වගේ ජාන තාක්ෂණයෙන් නිෂ්පාදනය කරන ආහාර රටේ අනිවාර්යයෙන්ම තහනම් කළ යුතුයි. කිසිසේත්ම භාවිතයට සුදුසු නැහැ. ඒක යුරෝපේ කරනවා වගේ මම හිතන්නේ අපි අනිවාර්යයෙන්ම කළ යුතුයි ඒක. ඒත් එකම මේ ඒක තව එකක් මේ මම කියවර ඉන්ෆර්ටිලිටි පිරිමින්ගේ මේකත් කෙලින්ම දැනට
භාවිතා වන වැරදි කෘෂිකර්ම එතකොට pesticides සහ GM food නිසා වෙන එකක් හැටියට දැනට වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ තුලින් හොයාගෙන තියෙනවා. So undescended testicles පිරිමින්ගේ ඉතින් මේ හේතුව නිසා අනිවාර්යයෙන්ම වෙන වඳවීම. So මේ ඒගොල්ලන්ගේ වෘෂණ නිසි පරිදි සාමාන්‍ය තැන පිහිටන්නේ නැතුව මේ ඇතුලේ පිහිටීම බරපතල තත්ත්වයේ. ඉතින් මෙහෙම වුණාම අනිවාර්යයෙන්ම සරු බවක් කියන එක පිරිමියෙකුට ඉතුරු වෙන්නේ නැහැ මේ වගේ තත්ත්ව නිසා. ඉතින් මේකත් ඇත්තටම මේ වැරදි කෘෂිකර්මාන්ත කෘෂිකාර්මික ක්‍රමවලින් නිෂ්පාදනය කරන ආහාර වලින් වෙන දෙයක් කියලා විද්‍යාත්මකව හොයාගෙන තියෙනවා. ඇත්තටම අපි දන්නවා මම හිතන්නේ මම දැක්ක යම්කිසි සාකච්ඡාවක් තුලින් අන්තර්ජාතිකව කියනවා දැනට අලුතෙන් විවාහ දිවියටපත් වෙන එකතු වෙන අලුත් ජෝඩු 7කින් අනිවාර්යයෙන්ම එක ජෝඩුවකට ෆර්ටිලිටි ට්‍රීට්මන්ට් ගන්න අවශ්‍ය වෙනවාමයි බබෙක් හදාගන්න කියලා. එහෙම තත්ත්වයක් තියෙනවා. එන්න අපි දන්නවා දැන් මම නුවර බැලුවොත් එහෙම ෆර්ට් ඒඩ් ක්ලිනික් කියන හැම තැනම ඒ තරම් මේ ෆර්ට් ඒඩ් වලට විශාල ඉල්ලුමක් තියෙනවා. ඒකෙන් හේතු වෙන්නේ මේ වන්දභාවය. එතකොට මම කතා කරන්නේ නැහැ අපේ විශේෂඥ වෛද්‍යතුමා කතා කරා දියවැඩියාවට ප්‍රධාන වශයෙන්ම බලපාන ආහාර මම මේක මෙතෙන්දි කතා කරන්න කැමති මෙන්න මේ ආහාරය මම හිතන්නේ ගොඩක් අය මේක දන්නේ කුයිනෝවා යුරෝපේ සහ ඇමරිකාවේ උතුරු ඇමරිකාවේ හිටියේ නැත්තම් අපි කුයිනෝවා මම දන්නේ සාමාන්‍යයෙන් අපි දන්නේ මේක ඇත්තටම ලේසියෙන්ම ලංකාවේ හදන්න පුළුවන් කෑම මේක ඇත්තටම ෆැබේසි නෙවෙයි මේකට කියන්නේ සියුඩෝ ග්‍රේන් කියලා. හැබැයි ධාන්‍ය වගේ මේක තමයි මායා ශිෂ්ටාචාරයේ මේකට අපි කියනවා ඒගොල්ලන්ගේ තිබිච්ච ආශ්චර්යමත් භෝගය කියලා. ක්විනෝවා. මේකේ විද්‍යාත්මක නම චිනෝපෝඩියම් ක්විනෝවා. ඉතින් මේක ලංකාවේ විශේෂයෙන්ම කඳුකර ප්‍රදේශයේ ආර්ද්‍රතාවයේ අඩු ප්‍රදේශයේ ඉතාමත්ම හොඳින් හදන්න පුළුවන් විශාල වටිනාකමක් විශේෂයෙන් පෝෂක ගුණය අධික මේ ආහාරයක් කුයිනවා. ඉතින් මේවා මම දන්නේ හේතුව මොකක්ද කියලා මම ගොඩාක් කාලෙ ඉඳලා කෘෂිකම් දෙපාර්තමේන්තුවේ කියනවා. හම් වෙන හැම අවස්ථාවකම මීටිමක මේ කුයිනවා ගෙනල්ලා හඳුනලා දෙන්න වැඩ පිළිලක් හදන්න හොඳයි නේද කියලා. මොකද මේකට බොහොම හොඳ දැරීමේ හැකියාවක් තියෙන ශාකයක්. ඒ නිසා මේකට විශාල වශයෙන් පෝර අවශ්‍යත් නැහැ. කෘමි උදුරුත් නැහැ. ඒව ගොඩක් මොනක්වත් නැහැ. ස්වභාවික අමුද්‍රව්‍ය වලින් හැදෙන්න පුළුවන් ශාකයක් කුයිනවා. මේක ඇත්තටම යුරෝපයේ හැම උතුරු ඇමරිකාවේ මේක ලොකු හොඳ බොහොම ලොකු ඉහළ පෙළේ කෑමක්. ලංකාවේ මේක තාම මම දන්නේ නැහැ මොකද ප්‍රසිද්ධ කරන්නේ නැත්තේ කියලා. අපි උත්සාහ කරන හැම වෙලෙම ලංකාවේ මේක හඳුන්වලා දෙන්න. ඒත් එක මේක ඇත්තටම මේ අහම්බෙන් වෙච්ච දෙයක්. 2000 මට මතක විදිහට 2010 අර අධික නියඟේ තියෙන කාලේ මගේ පරිශ්‍රණ වගේක් තිබුණා. නියඟේට රොතු දෙන භෝග පිළිබඳව. ඒ සඳහා ඇවිදගෙන යනකොට තන්තිරි මලේදී ගොවි කාන්තාවක් ගෙනල්ලා දුන්නා. මෙන්න මේ ඇට එයාගේ මාමා තමයි දුන්නේ. ආදි කාලේ ඒගොල්ලන්ගේ මීමුත්තලා ඒගොල්ලෝ පාවිච්චි කරා කියලා ඕනෑම නියඟයකදී කිසිම පොහොරක් මොනවත් නැතුව හැදෙන්න පුළුවන් ධාන්‍යයක් කියලා. ඒගොල්ලෝ මේකට කිව්වේ ඒගොල්ලෝ කියනවා කියලා කිව්වේ මේ ස්වංජාත ඇල් කියලා. ස්වංජාත ඇල්. ඉතින් එදා තමයි අතට මම මේක දැක්කේ. මම ඒ පාර ඒ කාන්තාමට ඇට කීපයක් දුන්නා. ඒ ගෙනල්ලා සබරගම විශ්වවිද්‍යාලේ ඊට පස්සේ පැත්තේ හිටෙවුවා. ඒ හිටවල පඳුරු දෙකක් හැදුනා. මේ ඇට. එක ගහකින් හැදුනා මේ ඇට ග්‍රෑම් 700ක් විතර. ග්‍රෑම් 700ක් විතර එක ගහකින් හැදුනා ඇට. මේ ඒවා මේක විශාල මේකට ප්‍රසිද්ධියකුත් ආවා. හැබැයි ඒත් එක්කම යම් කිසි හේතුවක් නිසා මේක මේ ස්වංජාත කියන එක ඊට පස්සේ ඇත්තටම අපි මේ දේශීය තාක්ෂණය පිළිබඳව
පොඩි පරිශ්‍රණයකට කරා පොතක් ලියන්න. ඒ පරිශ්‍රණයේදී වයෝවෘද්ධ ගොවියෝ අවුරුදු 85 විතර පැනපු ගොවියෝන්ගෙන් දැනගන්න හම්බුණා 1950ට විතර කලින් මේක තිබුණා ලංකාවේ. ඒගොල්ලෝ හේනේ මේක වගා කරා. ඒගොල්ලෝ කිව්වා මේක ඇත්තට මේ ගහට වතුර වැඩි වුණොත් හැදෙන්නේ නැහැ. හොත්තටම පෑවිල්ලට තමයි මේක හැදෙන්නේ. එතකොට වතුර නැතුව හැදෙන්න පුළුවන් දාන්න ගහ. ඒගොල්ලෝ ඒ දවස්වල ආහාර සුරක්ෂිතභාවය පවත්වාගෙන යාම සඳහා අධික නියගැන් වලට ඔරොත්තු දෙන්න හේනේ මේවා හිටේවලු. එතකොට අනිත් ඔක්කොම භෝග විනාශ වුණා මේක තියනවා ඒගොල්ලන්ට කන්න. ඒත් එක්ක මේගොල්ලෝ කිව්වා මේක ඇට මමත් ඇත්තටම සුද්ධ කරලා කෑවා. තැම්බෙන්න යනවා විනාඩි 45ක් විතර. එතකොට ඒගොල්ලෝ කිව්වා මේක ඒ දවස්වල කෙටුවේ ගොවියෝ මට කිව්වා පොල් මුඩු දාලා අර ලෝහ මුද්ද තියෙන මේ මෝල් ගස් වලින් කිව්වා මේක පැස්වි. එහෙම කළා තමයි හදලා දෙන්නේ. අනිත් එක තමයි මම මේක කෑවා. බොහොම පොඩ්ඩයි කන්න පුළුවන්. මේ මිටක්වත් කන්න බෑ. බඩගිනි වෙන්නේ නැහැ. කාපු වෙලේ ඉඳලා දවල්ට කෑවොත් රාට කන්න බෑ. ඊට පස්සේ මට ඇත්තටම ලංකේශ්වර කියලා මගේ හිතවත් දොස්තර මහත්තයෙක් මේක පරිශන කළා. වෛද්‍ය පරිශන ආයතනයේ මේක පරිශන කළා මට ගෙනල්ලා දුන්නා. මේක ප්‍රතිඵල මේක අර කිව්වාගේ ග්ලයිසෙමික් ඉන්ඩෙක්ස් අඩුම මම කියන්නේ යන්තර කිව්වේ මසුරන් කියලා ඊටත් වැඩි අඩුයි. ඒ කියන්නේ බ්ලඩ් සුගර් වැඩි වෙන්නෙම නැහැ. විටමින් A කළු හීනට වලටත් වැඩි දෙගුණයක් තියෙනවා. ඒත් එකම ෆැට් වැඩි. ෆැට් තියෙන 3 ගුණයක් විතර. ඒ නිසා විශාල පෝෂණ ගුණයක් තියෙන ඇත්තට මේක ආශ්චර්යමත් භෝගයක්. මට දැන් ආරංචි මේක වවලා සීරියල් බාස් හදලා යවනවා කියලා යුරෝපෙට. මොකද හේතුව මේකෙන් බ්ලඩ් සුගර් වැඩි වෙන්නේ නැහැ. කෑවම බඩගිනි වෙන්නේ නැහැ. ඉතින් මම දන්නේ මම හැම වෙලේම මම උපරිම උත්සාහ කරා මේකත් ගොවියෝ අතර ප්‍රචාරය කරන්න. මොකද පෝර නැතුව කෘෂි රසායන මොනවාක්වත් නැතුව නිකම්ම වතුරක් නැතුව අස්සන්න දෙන ගහක්. ඒ දවස්වල අපි ගොවියෝ වවලා තියෙනවා. එතකොට මේ ඇත්තට මම එච්චර කතා කරන්නේ නැහැ. අපේ මහාචාර්ය සෝමදේව කතා කරා වල්වි වයිල්ඩ් රයිස් පිළිබඳව. එතකොට වයිල්ඩ් රයිස් ලෝකයේ ඇත්තටම මහා ඉහළ කෑමක්. අපි යුරෝපෙට ගියොත් එහෙම අපි දන්නවා වයිල්ඩ් රයිස් සාමාන්‍ය අර හොඳම බාසුමති ඇමරිකන් ලෝන් ග්‍රේන් වලටත් වඩා 3 ගුණයක් විතර මිල වැඩි. ඒතර ඕස්ට්‍රේලියාවේ තියෙනවා ඕස්ට්‍රේලියන් වයිල්ඩ් රයිස් පොටොමොපිලා. මට එක පොඩි සැකයක් තියෙනවා අර අපි කලින් අර ලංකාවේ හොයාගන්නපු ගහ තියෙන්නේ. අන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන වයිල්ඩ් රයිස් එකත් ඒ වගේම තමයි. මම හිතන්නේ බ්‍රිස්බේන් ඒ පැත්තේ ගියපු කෙනෙක් ඉන්නවනම් දකින්න නැති. විශාල වශයෙන් ඒ පැත්තේ වවනවා ඕස්ට්‍රේලියාවේ උඩ හරි ඕස්ට්‍රේලියන් වයිල්ඩ් රයිස් පොටොමොපිලා කියලා ඒගොල්ලෝ කියන්නේ. විශාල වශයෙන්ම ඉල්ලුමක් තියෙන ධාන්‍ය වර්ගයක්. ලෝකයේ හේතුව තමයි මේ වයිල්ඩ් රයිස් වල තියෙන විශේෂ ඖෂධීය ගුණය. අපේ සෞඛ්‍ය පවත්වාගෙන යන්න තියෙන විශේෂ ගුණයන් හේතුවෙන්. එතකොට මේ ඇත්තටම කතා කරපු නිසා මම ආයි කතා කරන්නේ නැහැ. මේ වයිල්ඩ් රයිස් වල තියෙන විශේෂ ගුණ ඇත්තටම මම මේ අපි මේ වැඩසටහන පටන් ගන්න කලින් මේ රාජ්සෝ මහත්තයා මහත්තයත් එක්ක කතා කරා සම්ප්‍රදායික සහ මේ සම්ප්‍රදායික දේශීය එතකොට අපි තුමු ඒන්ෂන් පුරාණ අතීතයේ තියෙන මෙන්න මේවා අපි කොහොමද මේ අපේ කෘෂි කර්මාන්තයට ගලපගන්නේ කියලා මේ විශේෂයෙන්ම මේ තාක්ෂණය අපි පැරණි තාක්ෂණය උපයෝගී කරගෙන නූතන අපේ දැනට සමාජයට ගැලපෙන පරිදි මේක සකස් කරගෙන කොහොමද ඉස්සරහට ගෙනියන්නේ කියලා මම හිතන්නේ කතා කරන්න ඕන. දේශීය හා ඒත් එක්කම වයිල්ඩ් රයිස් කියන මේක දෙකක් ඇත්තටම. මේකත් මම ඇත්තට මේක පිටරට පරිශ්‍රණයකින් ගත්තේ අනිවාර්යයෙන්ම අපි පිළිගන්න ඕන මේ දේශීය කියන්නේ ඔය සම්ප්‍රදාය. අපි මෙහෙම කියමුකෝ. ඇත්තටම දැනට තියෙන මේ හරිත විප්ලවයෙන් අපි නිෂ්පාදනය කරලා තියෙන ඉදිරිපත් කරලා තියෙන අපි කියමු BG බතලවල AT අම්බලන්තට BW බෝම්බුවල මේවනේ තියෙන්නේ. දැන් ලංකාවේ තියෙන වැඩිම අස්සන්න තියෙන වී වර්ගය තමයි AT අම්බලන්තට
මට මතකයි 362 නේද? AT 362 වැඩි මාසයක් දින. එතකොට මේව ඇත්තටම අපි ඥාන එකතු කරලා අස්සන්න විතරක් බලලා නිෂ්පාදනය කරපු විවරණ. ඒව තමයි වැඩි දියුණු කරපු විවරණ. අනිත් මේවා අපි හිතමු කළු හීනටි මඩදවාලු කුරුළු තුඩ පොඩි වී මාවි මේවා එහෙම නොකරපු ආදි කාලේ ඉඳලා ගොවියෝ වැඩි දියුණු කරන්නේ නැතුව පාවිච්චි කරපු විවරණ. මම හිතන්නේ ওই දෙක තමයි ඒ විදිහට වෙනස් කරගත්තම හරි. අපි ඉංග්‍රීසියෙන් කියන්නේ මේ දැනට තියෙන අස්සන්න වැඩි වී වලට කියන්නේ high yielding varieties කියලා. hybrid කියලා සමහර කියනවා ඒක වැරදි. high yielding. ඒකට වැඩි දියුණු කරපු විවරණ. වැඩි දියුණු කරපු විවරණ වල අනිවාර්යයෙන්ම සෞඛ්‍ය තත්ත්ව පිළිබඳව කිසිම සහතිකයක් දෙන්න බෑ. ඒවයි තියෙන සහතිකය තමයි ඒකීය බිම් ප්‍රමාණයක තියෙන අස්වැන්න. එච්චරම තමයි. හැබැයි ඒ අස්වැන්න ගන්න අපි අති විශාල ප්‍රමාණයක් අර වසවිස අඩංගු කෘෂි රසායන විශාල වශයෙන් දමන්න ඕනේ. මේ හේතුව නිසා අපි කල්පනා කරන්න ඕනේ ඇත්තටම අපි වවන භෝග වර්ගයේ විතරක් නෙවෙයි ඒ භෝග වර්ගයේ වවන ක්‍රමය අනුව ඒකේ තියෙන පෝෂණය වෙනස් වෙනවා. ඒ නිසා තමයි ඇත්තටම අපි දන්නවා ලංකාවේ මේ කෘෂි රසායන පාවිච්චි කරන්න පටන් ගත්තේ නැහැ 1965ට කලින්. පෝරක් දැම්මේ නැහැ මේ කුඹුරු වලට. දැන් එකම පෝර ගෙරි කටු පෝර. අනිත් දැම්මේ කොළ පෝර. 65න් පස්සේ තමයි මේ රසායනික පෝර කුඹුරු වලට සහ අනිත් වගාවන්වලට දාන්න පටන් ගත්තේ. ඒ නිසා තමයි දැනට ලෝකයේ දියුණු රටවල විශේෂයෙන්ම ඇමරිකාව, ඩෙන්මාර්කය, ඕස්ට්‍රේලියාව, ඊශ්‍රායලය මේ වගේ රටවල් මේ රසායනික වලින් ඈත් වෙන්නේ ආහාර නිෂ්පාදනය කරනවා. කාබනික කෘෂි තාක්ෂණය තමයි දැනට 21 වෙනි සතවර්ෂයේ කෘෂි තාක්ෂණය හැටියට හඳුන්වලා තියෙන්නේ. එහෙම නැතුව රසායනික කෘෂි තාක්ෂණය නෙවෙයි. ඒකට හේතුව මේ ආහාර භෝගවල අපි දැන් බලනවා ගුණාත්මය. ප්‍රමාණය විතරක් නෙවෙයි ගුණාත්මය. එතකොට මේ ගුණාත්මය බලනකොට අපි ගුණාත්මය බලන්නේ වැරදි විදිහකට ගොඩක් වෙලාවට. ඒකට හේතුව අපිට දෙන දැනුම අඩුකම ආහාර පිළිබඳව. අපි හැම වෙලේම බලන්නේ මාකටිං. කොහොමද? How acceptable to consumers. මිනිස්සු කොහොමද මේ ආහාර දිහා බලන්නේ? ඒවට ආකර්ෂණය වෙන්නේ. ලෙල්ලේ පාටද? ගහේ ගෙඩියේ තියෙන ලස්සනටද? එළියට එන සුවඳටද? උයන්න තියෙන ලේසියටද? මෙන්න මේවා තමයි බලන්නේ. ඒක ඇත්තටම හරි වැරදි. ඇත්තටම ආහාරයේ ගුණාත්මය බලනකොට අපි බලන්න ඕන මේවයි විෂ අපද්‍රව්‍ය නැද්ද? ඒත් එක්කම අපි ගන්න ආහාරයේ ඒ නියම පෝෂක ප්‍රමාණය තියෙනවා. දැන් උදාහරණයක් ඇරෙට අපි ගමු දොඩම්. අපි දොඩම් බොන්නේ අපි දන්නවා ඇස්කෝබික් ඇසිඩ් විටමින් C ලබා ගන්න. හැබැයි ලංකාවෙත් එක්ක පරිශීලනය කරලා ඔප්පු කරා අපි පිටරටින් කියන දොඩම් තියෙනවා. ඕස්ට්‍රේලියානු දොඩම්, ජාෆා ඔරෙන්ජ්, ඊශ්‍රායල් මැන්ඩරින් ඒවයි මේ ඇස්කෝබික් ඇසිඩ් undetectable. එතකොට අපි මොනවටද ඒක කන්නේ? නමුත් බිබිලේ මොනරාගල ගමක වත්තේ හැදෙන දොඩම් ගෙඩියක් ගත්තොත් එහෙම ඒකේ විශාල ප්‍රමාණයක් ඇස්කෝබික් ඇසිඩ් තියෙනවා. දැන් අතන මම පරිශීලනය කරා ඒක දෙපාරක් කරා. මම ඒක රිපීට් කරා. මගේ ශිෂ්‍යෝ දෙන්නෙක් එක්ක දොඩම් නෙමෙයි මිරිස්. දේශීය මිරිස් නෙමෙයි අර එම්මයි මහයුප්පල්ලම හදපු වැඩි දියුණු කරපු මිරිස්. කාබනිකව වැවුවා කුෂිකාම දෙපාර්තමේන්තුවෙන් දෙන රසායනික ඒ නිර්දේශය අනුව වැවුවා. ඒ දෙක වල බැලුවා. කාබනිකව වන මිරිස් වල දොඩම් වලට වැඩිය විටමින් තියෙනවා. ඇස්කෝබික් ඇසිඩ්. විටමින් C. එතකොට මිරිස් වල විටමින් C වැඩි වෙනවා කාබනික වැදුවා. ඒ නිසා මේ පෝෂණ ගුණය හැම වෙලෙම තීරණය වෙන ප්‍රධාන වශයෙන් එක බලපාන එක ප්‍රධාන එකක් තමයි මේක අපි හදන විදිහ. එහෙම නැතුව හැම වෙලෙම මේ ගහේ වර්ගය අනුව මේක පෝෂණ ගුණය වෙනස් වෙන්නේ නැහැ. පෝෂණ ගුණයක් නැහැ. උදාහරණයකට මම හිතන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාඥයෝ මෙතන ඇති කියලා මම හිතනවා. ඒගොල්ලන්ට කියන්න තියෙන්නේ මම සම්මේලනයේදී මම කිව්වා ඔය ඖෂධ ශාක එකපාරක් ආවා විශාල ඉල්ලුමක් තියෙනවා කොමාරිකා ඒ වගේ මේවා ඖෂධ ශාක විශාල වශයෙන් වවන්න
රසායනික පෝර එහෙම දාලා. මං කිව්වා බලන්න බවලා පරිශන කරලා බලන්න ඒ ඖෂධීය ගුණයක තියෙනවද කියලා. අනිවාර්යයෙන්ම තියෙන විදියක් නැහැ. ඒ නිසා ඒ ශාකය වවන ක්‍රමය අනුව තමයි ඒකේ ඖෂධීය ගුණ අනිත් අතට තීරණය වෙන්නේ. ඒකට හේතු ප්‍රධාන වශයෙන් තියෙනවා ඒ තමයි මේ ශාකයේ තියෙන ඒ රසායනික ද්‍රව්‍ය, පෝෂක ද්‍රව්‍ය, ශාකයේ නිෂ්පාදනය කරන ඖෂධ මේවා තීරණය වෙන්න ප්‍රධාන වශයෙන්ම බලපානවා ඒ ශාකයේ වැඩෙන පස. නිරෝගී පසකින් විතරයි හොඳ නිරෝගී අස්වැන්නක් දෙන අස්වැන්නක් ගන්න පුළුවන් ආකාරයට පුබා ගන්න පුළුවන්. නිරෝගී අස්වැන්නක් සඳහා නිරෝගී පසක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. එතකොට නිරෝගී පසක් කියලා කියන්නේ මොකද්ද? මේ පසේ විස තියෙන්න බෑ. ඒත් එක්කම මේ පසට පුළුවන් වෙන්න ඕන ඒ ශාකයට අවශ්‍ය සියලුම මූලද්‍රව්‍ය සපයන්න. ශාකයට අවශ්‍ය කොච්චර මූලද්‍රව්‍ය අවශ්‍යද? අපේ නිර්දේශවල තියෙන්නේ NPK. ගොඩක් වෙලාවට තියෙන NPK. NPK කියලා කියන්නේ අවශ්‍ය වෙන මූලද්‍රව්‍ය දැනට ලෝකේ හොයාගෙන දෙනවා මූලද්‍රව්‍ය 22ක්වත් අඩුම ගන්න අවශ්‍යයි කියලා. මේ 22කින් 3ක් NPK කියලා කියන්නේ. මේ අවශ්‍ය වෙන මූලද්‍රව්‍ය ශාකවල වර්ධනය සඳහා මේ ප්‍රමාණ වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ හැම මූලද්‍රව්‍යයකම අත්‍යවශ්‍යයි ශාකයක නියම වර්ධනයක් සඳහා. එතකොට මේක වෛද්‍ය විද්‍යාවට අදාළ කොටසක්. අපේ ඇඟට කොච්චරක් මූලද්‍රව්‍ය අවශ්‍යද? අවශ්‍ය මූලද්‍රව්‍ය එක් මූලද්‍රව්‍ය ප්‍රමාණ මොනවද? 99ක් තියෙන්නේ හයිඩ්‍රජන්, ඔක්සිජන්, කාබන් සහ නයිට්‍රජන්. 0.9ක් සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්. ඒත් එක්කම තවත් දශම එකක් තියෙනවා. ඒවට අපි කියනවා trace elements කියලා. trace elements. එතකොට මෙන්න මේවා අපේ ඇඟට එන්න ඕන කොහෙන්ද? ප්‍රධාන වශයෙන්ම එක්ක අපි ආශ්වාස කළා, ජලයෙන්, එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම ආහාර වලින්. එනිසා අපි ගන්න ආහාර වල මේවයි අඩුකමක් තිබුණොත් අනිවාර්යයෙන්ම අපේ ශරීරයේ බරපතල ප්‍රශ්න ඇති වෙනවා. මම මේකට එක උදාහරණයක් කියන්නම් මේ වෛද්‍ය පරීක්ෂණයක් බ්‍රිතාන්‍යයේ කරපු. බ්‍රිතාන්‍යයේ හොයාගත්ත අර ඒ තියෙන මේ mad cow disease. මේ mad cow disease මම වැරදුනොත් මම නිවැරදි කරන්න කරුණා කරලා මේ වෛද්‍යවරු ඉන්න නිසා mad cow disease මම අහලා තියෙන හදන සුත්‍ර ජීවිය ප්‍රයෝන් කියන සුත්‍ර ජීවිය. එතකොට මේ mad cow disease බ්‍රිතාන්‍යයේ ස්කොට්ලන්තයේ යම්කිසි ප්‍රදේශයක හැදෙන්නේ නැතිලු. ඒ ප්‍රදේශයේ මිනිස්සුන්ගේ විශාල ප්‍රතිරෝධයක් තියෙනවලු mad cow disease වලට. නම් ස්කොට්ලන්තයේ තමයි ඇත්තටම බීෆ් වැඩිපුරම කන පළාත. ස්කොටිෂ් බීෆ් කියලා ගම ලෝකම් ප්‍රසිද්ධයි. ඒගොල්ලෝ පස්සේ හොයාගෙන ගියාම ඒ ස්කොට්ලන්තයේ පළාතේ අය ආදි කාලේ ඉඳලම කාබනික ආහාර වලට පුරුදු වෙච්ච අය. පස්සේ ඒගොල්ලෝ බැලුවා කාබනික ආහාර කොහොමද මේ mad cow disease අඩු කරන්න හේතු වෙන්නේ කියලා. ඒක දිහාගත්තා. මේ ප්‍රදේශයේ ඉන්න අයගේ ඇඟේ මැංගනස් ඌනතාවයක් ඇත්තේම නැතිලු. පස්සේ බැලුවා මැංගනස් මේ ප්‍රයෝන් කියන ජීවියා මොළයේ ශෛල විනාශ කිරීම වළක්වන්න ශරීරයේ මැංගනස් ඌනතාවයක් නැත්තම් ශරීරයට පුළුවන් හොඳට ඒ සඳහා ප්‍රතිරෝධයක් දක්වන්න. ඒක එක උදාහරණයක් තමයි අපේ කෘෂිකාර්මික පිළිවෙත කොහොමද රෝගයක් මර්ධනය කිරීම සඳහා උපකාර වෙන්නේ. ඒකට හේතුව තමයි මොකද කාබනික ආහාර ගන්න අයට මැංගනස් එන්නත් අනිත් අයට නොවෙන්නත් හේතුව කාබනික පොහොරවල ඔය ඔක්කොම තියෙනවා. NPK විතරක් නෙවෙයි අර මූලද්‍රව්‍ය 22කම තියෙනවා. ඊටතරී තියෙනවා. නමුත් රසායනික පොහොර අපි දදා කෘෂිකර්මාන්තය කරනකොට ඒ පසෙන් අන්තිමට ගස් වලට හම්බ වෙන්නේ NPK විතරයි. අර සුද්ධ මූලද්‍රව්‍ය නැති වෙනවා. ඒ නිසා තමයි ඒවයි උණතාවයක් එන්නේ. ඒක එක උදාහරණයක්. මේ බලන්න අපේ වැරදි කෘෂිකාර්මික ක්‍රම නිසා මේ ලෝකයේ ඇති වෙන තත්ත්ව ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ විස ලෝහ heavy metals metalloids මේ ජපානයේ ප්‍රධාන වශයෙන්ම ඇතිවෙච්ච රෝගයක් කැඩ්මියම්
වුණතාවය නිසා ඉටයි ඒත් එක්කම දැන් තමයි හිතන්නේ ඇමරිකාවේ වෛද්‍යවරු දන්නවා ඇති ඇමරිකාවේ පර්යේෂණ වලින් ගොඩක් ඔප්පු වෙලා තියෙනවා ඕටිසම් වලට ප්‍රධාන වශයෙන් බලපානවා කියලා ලෙඩ් ඒක පරිසරයෙන් එන්නේ ලෙඩ් ඒත් එක්කම කෘමිනාශක විශාල ප්‍රමාණයක් බලපානවා කියලා පාකින්සන් ඩිසීස් හදන්න. ඉතින් මේවා දැනට විද්‍යාත්මකව ඔප්පු වෙච්ච දේවල්. එතකොට මම මේ පැහැදිලි කරන්න යන්නේ කොහොමද නිරෝගී පසක් නිරෝගී ආහාර නිෂ්පාදනය කරන්න කියලා. මෙන්න මේක තමයි රහස. දසක් වැඩෙනකොට ඒකේ මුල් වටේ ඉන්න විශාල සූත්‍රජීවි ප්‍රමාණයක්. මේ සූත්‍රජීවීන් ඉතාමත්ම අත්‍යවශ්‍ය සූත්‍රජීවීන් පස්සේ ඉන්නේ. එතකොට දැනට පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා මේ ගස්වල නිෂ්පාදනය කරන ප්‍රධාන වශයෙන්ම පෝෂක විටමින් එතකොට ෆයිටෝකෙමිකල්ස් කියලා අපි සාමාන්‍යයෙන් කියනවා ඔය බෙහෙත් වර්ග මේවයි ගොඩක් වෙලාවට 50%කට වැඩි නිෂ්පාදනය කරන ගහ නෙවෙයි මේ මුල් වල වටේ ඉන්න සූත්‍රජීවීන් කියලා. එතකොට මේ සූත්‍රජීවීන් නැතුව මේ ගහේ එහෙමනම් මේ විටමින් වර්ග खनिज वर्ग මේ පෝෂක ප්‍රමාණ පාලනය කරගන්න බැරි වෙනවා. ඒ නිසා මේ සූත්‍රජීවීන්ගේ ගහණය අනිවාර්යයෙන්ම පවත්වාගත යුතුයි අපේ වගාවක. එතකොට මතක තියාගන්න ඒ වගා අපි බිමට ගොවිපළ පසට රසායනික පෝර, කෘමිනාශක, වල්නාශක, දිලීරනාශක මිශ්‍ර කරපු හැටියෙම ඉස්සෙල්ලාම විනාශ වෙන්නේ මේ සූත්‍රජීවීන්. මෙන්න මේක තමයි රහස. ඒ නිසා මතක තියාගන්න රසායනික කරන ගොවි වගාවක මේ සූත්‍රජීවීන් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා එවැනි වගාවක නිෂ්පාදනය කරන භෝගයකින් එන අස්වැන්නේ අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඔය කියන ඇන්ටිඔක්සිඩන්ට්ස් වර්ග, ඇන්ටි කාසිනෝජෙනික් කෙමිකල්ස්, විටමින්ස් මේවා අපිට බලාපොරොත්තු වෙන්න බෑ. මේක තමයි ප්‍රධානම හේතුව. මොකද ගස්වලට මේ විශේෂ මේ සංයෝග නිෂ්පාදනය කිරීම හැකියාවක් ලොකු ඉහළ ජීවීන්ට නැහැ. මේ හැකියාව තියෙන සූත්‍රජීවීන්ට. විශේෂයෙන් බැක්ටීරියා, ඇක්ටිනොමයිසිටිස්, ෆංගස් මේ ජීවීන්ට තමයි මේ හැකියාව තියෙන්නේ. ඒ නිසා තමයි කැලේ හැදෙන පළතුරු, කැලේ හැදෙන කොළ, කාබනිකව හදන කොළ ආහාර මේ හැම දෙයකම පෝෂණ ගුණ හැම වෙලෙම වැඩි, රසායනික හදනවට වැඩි. මෙන්න මේ සූත්‍රජීවීන්ගේ රහස. ඒත් එක්කම අපි මතක තියාගන්න ඕන කෘෂි කර්මාන්තය කරනකොට සූත්‍රජීවීන්ගෙන් තොර කෘෂි කර්මාන්තයක් කරලා ජීවිතයට අපිට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න හම්බ වෙන්නේ ඖෂධී ශාකයක්වත් සූත්‍රජීවීන් නැතුව හදලාදී වැඩක් නැහැ. මේ සූත්‍රජීවීන් පස්වල ඉන්නේ නිකන් නෙවෙයි, ඊටාත්ම සංකීර්ණ සම්බන්ධතා ගොඩනගාගෙන ඒගොල්ලෝ ඉන්නේ. එකිනෙක ගහ සම්බන්ධ කරන්නේ සූත්‍රජීවීන්. දැන් හොයාගෙන තියෙනවා මේ එක ගහක් ඉඳලා අනිත් ගස්වලට සම්පූර්ණ සිග්නල්ස්, warnings මේ ඔක්කොම යවන්නේ මේ සූත්‍රජීවීන් හරහා කියලා. මේ දිලීර ජාල මේව හරහා තමයි යවන්නේ. එතකොට මේ මුළු සම්පූර්ණ ඒ පද්ධතියක් හැටියට මේ සූත්‍රජීවීන්ගේ ආධාරයෙන් තමයි මේ ගස් ජීවත් වෙන්නේ. මේ නිසා තමයි මම ඇත්තටම පුදුම හිතනවා අපි දන්නවා සූත්‍රජීවීන් අපි හිතනවා සූත්‍රජීවීන් අඳුනගත්තේ හොයාගත්තේ ලුයි පාස්චර් කියලා. නමුත් චීනේ මම හිටපු කාලේ මට හිටපු කාලයක් හිටියා. ඒ කාලේ මම ඉගෙන ගත්තා චීනේ සූත්‍රජීවී පොහොර නිෂ්පාදනය කරලා තියෙනවා මීට අවුරුදු 3500කට පෙර. ඒතර ඉන්දියාවේ සූත්‍රජීවී පොහොර ජීවාමෘතම් කියලා තාම හඳුන්වන්නේ නිෂ්පාදනය කරලා තියෙන ඒගොල්ලෝ කියන්නේ බුදුහාමුදුරන්ටත් කලින් කියලා. එතකොට මේ රාජසෝමදේව මහත්තයා ඉන්න නිසා මට ඒ පිළිබඳව මම හිතන ඉගෙන තවත් ආසයි මට ආරංචි මම අහලා තියෙනවා පරාක්‍රම බාහු රජුගේ කාලේ කුඹුරු වලට දැම්ම කියලා කසායක්. ඒ පිළිබඳව තාක්ෂණ විභාග ගන්න ඕන. ඒ කසාය හදලා තියෙන්නේ හදන්න ගැඩවිලි පස් ගත්තා කියලා විවාහරේ තියෙනවා. ගැඩවිලි පස් කියලා කියන්නේ පස්සේ
ඉන්න හොඳම සූත්‍ර ජීවීන් එකතු වෙච්ච තැන. එතකොට ඒ නිසා මට හිතෙනවා ඉන්දියාවේ තිබිච්ච තාක්ෂණය ලංකාවේ තිබුණා කියලා. ඉන්දියාවේ ජීව මෘතම හැදුවෙත් එහෙමයි. ඒ නිසා මම හිතන්නේ මෙන්න මේ අපේ දේශීය හරි අපේ පාරම්පරික ඉපැරණි කෘෂි තාක්ෂණය මම හිතන්නේ හාරලා ඉගෙන ගැනීම අත්‍යවශ්‍යයි. මේක තමයි අපිට තේරෙනවා සූත්‍ර ජීවීන්ගෙන් වැඩ අරගෙන තියෙනවා මේට අවුරුදු 10 ගානකට කලින්. චීනයේ අවුරුදු 3500කට කලින්. ඉන්දියාවේ අවුරුදු 2500කට කලින්. ලංකාවේ දැන් ඔප්පු වෙන විදිහට මම හිතනවා එවනම් ලංකාවේ අවුරුදු 1500කට කලින්වත් සමහරලාට කිව්වා වගේ අවුරුදු 5000කට කලින් පාවිච්චි කරත් ගන්න. ඒ නිසා අපි සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකුවොත් ප්‍රධානම අවධානය යොමු කරන්න ඕන පස්සේ සූත්‍ර ජීවී ග්‍රහණය පාලනය. මොකද මේගොල්ලෝ තමයි ඉතාමත්ම වටිනා බෙහෙත් වර්ග ඇන්ටි කාසිනෝජෙනික් කෙමිකල්ස් හදන සූත්‍ර ජීවීන් හොයාගෙන තියෙනවා. පස්සේ විටමින් හදන සූත්‍ර ජීවීන්. ඒ නිසා මෙන්න මේක තමයි ප්‍රධානම දේ. අපි දන්නවා අපේ කෘෂිකර්ම අපි කරනකොට නූතන කෘෂි තාක්ෂණයේදී අපි අනිවාර්යයෙන්ම මේ සූත්‍ර ජීවී පොහොර අපි සිංහරාජ කැලේට ගිහිල්ලා පස් චුට්ටක් ගෙනල්ලා ඒ සූත්‍ර ජීවීන් වර්ධනය කරලා පොහොර හදනවා. මේ අර ඉන්දියාවේ පරාක්‍රම බහු රජතුමාගේ කාලේ චීනේ තිබිච්ච තාක්ෂණය. ඒ නිසා අපි මතක තියාගන්න ඕන මම හිතන්නේ අවධාරණය කරන්න ඕන නූතන කෘෂි කර්මාන්තය පිළිබඳව ප්‍රධාන අනුතුරු ඇඟවීම් කරපු විද්‍යාඥවරිය තමයි මේ රැචල් කාසන්. මෙයාට ඒ දවස්වල hina වුණා. මෙයාට පිස්සු කියලා. මොකද අර හරිත විප්ලවයේ එළියට ආපු කාලේ තමයි මෙයා මේ පිළිබඳව අනුතුරු ඇඟවුවේ. නමුත් දැන් අපි දන්නවා එයාට නෙවෙයි ඇත්තටම පිස්සු. මෙයා ඒ දවස්වල මෙයා විහිළුවට ලක් කරපු ඒ ජනතාවට තමයි පිස්සු. දැන් අපි පිළිගන්නවා මෙයා කියපු දේ ඇත්ත කියලා. මට මගේ දේශනේ ප්‍රධාන වශයෙන් මට අවශ්‍ය වුණේ කෘෂි කර්මාන්තයේ ආහාර කොච්චර නිෂ්පාදනය කරත් වැඩක් නැහැ. ඒ ආහාරවල ගුණාත්මයක් නැතුව. ඒ ගුණාත්මක ආහාර නිෂ්පාදනය කරන්න ප්‍රධාන වශයෙන්ම බලපාන සාධකයක් තමයි අපේ ගොවිපළ කොහොමද අපි පාලනය කරන්නේ? ඒ ගොවිපළේ පරිසරය, පසේ සෞඛ්‍ය තමයි ප්‍රධාන වශයෙන් අන්තිමට සියලුම දේවල් තීරණය කරන්නේ. එවන බොහොම ස්තුතියි.